සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සංඝ ගුණයෙන් සිත් සැනසේවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා මාතර කැකනදුර පරවා හැර යන ලිපිනේ පදිංචි පින්වත් බස්නායක මහත්මිය විසින් තමයි අද දින දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මේ ලෝකයට පහළ වෙච්ච උතුම්ම පිරිස තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. අපි කතා කරන්නේ ඒ උත්තම වූ සංඝරත්නය ගැනයි. සංඝ ගුණයේ සිත් සැනසේවා කියන උතුම් වචනයෙන්ම පින්වත්නි අපිට සිහි වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයයි. එතකොට මේ සංඝරත්නය ගැන සිහි කරන වාරයක් පාසා අපේ හිත පහන් වෙනවා. හිත ප්‍රමුදිත වෙනවා. හිතේ පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා ඒ උත්තම සංඝරත්නය ගැන සිහි කිරීම. ඒ නිසා ඔබ පුරුදු වෙන්න පින්වත්නි, හොඳට මේ සංඝරත්නයේ ගුණ හොඳට ගුණ වශයෙන් සිහි කරන්න. සංඝරත්නයේ ගුණ වශයෙන් සිහි කරන්න පුරුදු වෙන්න. ආනේ සිහි කිරීම ඔබේ ජීවිතයට බොහෝ කල යහපත හිතසුව පිණිස පවතිනවා. මහත්ඵල පින් රැස් කරගන්න පුළුවන් ඒ උත්තම පිරිස ගැන සිහි කිරීම මාත්‍රයක් පාසා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ සංඝරත්නය මේ ලෝකෙට අනුත්තර පින්කෙතයි. මේ දේ මිනිසුන්ට පින් රැස් කරන්න පහළ වෙච්ච පුණ්‍ය ශේෂ්ත්‍රය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය. ඒ සංඝරත්නය මේ ලෝකේ පිරිස් අතර අග්‍රයි. කණ්ඩායම් අතර අග්‍රයි. එතකොට ඒ පිරිස් අතර අග්‍ර වූ, කණ්ඩායම් අතර අග්‍ර වූ, සමූහයන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නයට අපි ඒ උත්තම ශ්‍රී නාමයේ උදෙසා අපි පින්වත්නි චූටි දෙයක් පූජා කරත් ඒ පින මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. ඉතින් ඒ නිසා හරි අසිරිමත් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය. ඔබ දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි දවසක් පින්වත්නි කෝලාහලයක් සංසිඳ වීමට බුදුරජාණන් වහන්සේ වැඩියා. කෝලිය ජනපදයයි ශාක්‍ය ජනපදයයි අතර මැද, කෝලිය ජනපදයටත් ශාක්‍ය ජනපදයටත් මැදින් ගලා බසිනවා පින්වත් ලස්සන නදියක්, රෝහිණී කියන නදිය. ඔය රෝහිණී නදියෙන් තමයි දෙපැත්තේ ඒ ශාක්‍ය ජනපදයේයි කෝලිය ජනපදයේ ඒ ගොවීන්ගේ ඒ ගොවිතැන් කටයුතු කරගන්න ඒ ජලය තමයි යොදාගත්තේ. එක කාලයක් තිබ්බ පින්වත්නි පායන කාලයක්. මේ පායන කාලය ඇති වුණාට පස්සේ දැන් ඔන්න මේ ජලය බෙදා ගන්න බැරුව මේ දෙගොල්ලෝ අතර මහා කෝලාහලයක් හටගත්තා. දැන් ජලය අඩු වෙනකොට කෝලිය ජනපදයේ ගොවීන් කතා වුණා මේ පාර වතුර අපිට දෙන්න. ඒ නිසා අපි ගොවිතැන්පත් මේ පාර කරගන්නම් කියලා. ශාක්‍ය ජනපදයේ ගොවීන් කැමතුන්නේ නැහැ ඒකට.
සාකේ ජනපදයේ ගොවීන් කිව්වා නෑ නෑ මේ පාර ගඟේ වතුර අපි හරව ගන්නම් අපි ගොවිතැන්පත් කරන්නම් ඊළඟ පාර ඕගොල්ලන් කරගන්න කියලා. ඉතින් මේ විදිහට මේ කෝලහලේ මේ විදිහට මේ ජලය බෙදා ගන්න බැරුව මේ පිරිසට මේක කෝලහලයක් මට්ටමට ගියා. එකිනෙකා බැන ගනිමින් එකිනෙකා ගහ ගනිමින් මේ කෝලහලයක් පැතිරුණා. ඉතින් මේ කෝලහලේ කොච්චර දුරදිග ගියාද පින්වත්නි මේක රජවරුන්ටත් ඇමතිවරුන්ටත් මේක ආරංචි වෙලා මේ රෝහිණී නදියේ දෙපැත්තේ මහා පිරිසක් එකතු වුණා මහා යුද්ධයකට. සාක්‍ය ජනපදයේ පිරිසයි කෝලී ජනපදයේ පිරිසයි දැන් ගඟ දෙපැත්තේ මහා යුද්ධයකට සැරසිලා ඉන්නවා. අපගේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලද්දී උන්වහන්සේට පෙනී ගියේ තමාගේ ඥාති වර්ගයා මහා කෝලාහලයකට පැටලිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිස බේර ගන්න ඕනි කියන අදහසින් ඉරිදියෙන් රෝහිණී නදියේ ආකාශයේ පළඟක් බැඳගෙන භාග්‍යතුන් වහන්සේ මේ කෝලාහලයේ සංසිඳවන්න ධර්මයේ දේශනා කරා. ඉතින් මේ කෝලාහලයේ සංසිඳිලා ගියා. ධර්මයේ දේශනා කරා. මිනිස්සු පැහැදුනා. පැහැදිලා පින්වත්නි කෝලී ජනපදයේ තරුණයන් 250ක් පැවිදි වුණා. සාක්‍ය ජනපදයෙන් තරුණයන් 250ක් පැවිදි වුණා. 500ක් පැවිදි වුණා. ඉතින් මේ 500 පැවිදි වෙලා දැන් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කරගත්ත මේ පිරිසට අරහත්ත්වයට පත් වෙන්න පින තියෙනවා. අරහත්ත්වයට පත් වෙන්න පින තියෙනවා. හැබැයි මේ පිරිසට මේ ශාසනයේ තාම හිත ඇල්ල වාසය කරන්න කැමැත්තක් ඇති වුණේ නැහැ. ඒකට හේතුව පින්වත්නි දැන් මේ තරුණ පිරිසක්නේ පැවිදි වුණේ. එතකොට මේ තරුණ පිරිසගේ බිරින්දෑවරු දූතයන් ලව්ව පණිවිඩය වෙනවා. අපි තනියෙන් ඉන්නේ අපි හුදෙකලාවේ ආදී වශයෙන් මේ විදිහට පණිවිඩය එවනකොට මේ තරුණ ස්වාමින් වහන්සේලාට ශාසනයේ හිතාලවා වාසය කරන්න කැමැත්තක් ඇති වුණේ නැහැ. භාගතුන් වහන්සේ දන්නවා මේ පිරිසට අරහත්ත්වයට පත් වෙන්න පින තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ පිරිස මේ සංඝ පිරිස එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ හිමාලයට වැඩියා. හිමාලයට වැඩලා පින්වත්නි මේ පිරිසට නොඑක ආකාරයෙන් මේ කාමයේ ආදීනවයන් පෙන්වා දෙමින් නොඑක ආකාරයෙන් දහම් කරුණු කියා දීලා නොඑක ජාතක කතා කුණාල ජාතකයේ ආදී වශයෙන් ජාතක කතා දේශනා කරලා මේ කාමයන්ගේ ආදීනව හොඳට ප්‍රකට වෙන විදිහට ධර්මයේ දේශනා කරා. ඉතින් මේ පිරිස මගඵල ලැබුවා. සෝතාපන්න සකදාගාමී ආදී වශයෙන් මගඵල ලැබුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිස තවදුරටත් මේ සංඝ පිරිස ධර්මයේ තුල හික්මවන්න ඕනි කියලා කපිලවස්තු නුවර මහා වනයේට මේ 500ක් පමණ සංඝ පිරිස කැටිව කපිලවස්තු මහා වනයේට වැඩියා. මහා වනයේට වැඩලා තවදුරටත් මේ සංඝ පිරිසට ධර්මයේ දේශනා කරා. ඒ පිරිස අරහත්ත්වයට පත් වුණා. බලන්න පින්වත්නි උතුම් වූ ඒ සංඝ පිරිසම මහා වනයේදී අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වුණා. දැන් අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා 500ක් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන වැඩ ඉන්නවා. කොච්චර සුන්දරද බලන්න. ආශ්චර්යයි අద్භූතයි බලන්න භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයේ ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ තමයි දැක්කේ බුදු නුවණින්. අර පිරිසට අරහත්ත්වයට පත් වෙන්න පින තියෙනවා. ඒ පිරිසට ධර්මයේ දේශනා කර අරහත්ත්වයට පත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන ඉන්නකොට දසදහසක් සක්වල දෙවිවරු පිරිවරාගත්ත කපිලවස්තු නුවර මහා වනයේ පින්වත්නි ආකාශයේ පිරිවරාගෙන දසදහසක් සක්වල දෙවිවරු බ්‍රහ්මයෝ ආකාශයේ වැඩ ඉන්නවා. ධර්මයේ අහන්න. ධර්මයේ අහන්න. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව නිර්මිත බුදුරුවක් මැව්වා. නිර්මිත බුදුරුවක් මවලා ඒ ඉරිදි බලයේ මවපු බුදුරජාණන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහන්නේ පින්වත්නි මේ ශ්‍රමණවරු කියන්නේ කවුද?
ඒ ශ්‍රමණවරු කෙසේනම් ජීවත් වේද? කෙසේනම් උන්වහන්සේලා මේ ලෝකයේ සැරිසරා යයිද? කොයි විදිහට උන්වහන්සේලා ජීවත් වෙන්නේ කියන අර්ථය ඉස්මතු කරන්ඩ අර 이르දි බලයෙන් මවපු බුදුරජාණන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. මේ ශ්‍රමණ ජීවිතයේ කෙසේද ගත කරන්නේ? මේ ශ්‍රමණ ජීවිතයේ ශ්‍රමණවරු කෙසේද සැරිසරා යන්නේ ලෝකේ? කෙසේද උන්වහන්සේලා ජීවත් වෙන්නේ කියලා ලස්සන අර්ථ ඉස්මතු වෙන ප්‍රශ්න අහනවා පින්වත්නි. අර 이르දි බලයෙන් මවපු බුදුරජාණන් වහන්සේ. එතකොට එතනට පැමිණි දසදහසක් සක්වල දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නය කියන්නේ කවුද කියලා මනාකොට දැනගන්න ලැබෙනවා. බලන්න මේ සම්මා පරිබ්බාජනී සූත්‍රය ඇසුරෙන් බලන්න මේ සංඝරත්නයේ ගුණ භාග්‍යතුන් වහන්සේ ලස්සනට ඉස්මතු කරනවා. ඒ ශ්‍රමණවරු කියන්නේ කවුද? ඒ උත්තම පිරිස කෙසේනම් මේ ලෝකේ ජීවත් වෙන්නේද කියන කාරණේ මනාකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අර 이르දි බලයෙන් මවපු බුදුරජාණන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දසදහසක් සක්වල දෙවිවරු බ්‍රහ්මයෝ අහගෙන ඉන්නවා. කොච්චර ආශ්චර්යද මේ කතා කරන්නේ සංඝරත්නය ගැන. භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සංඝරත්නය ගැන. රහතන් වහන්සේලා ආදී උත්තම පිරිස ගැන. අර නිර්මිත 이르දි බලයෙන් මවපු බුදුරජාණන් වහන්සේ අහනවා. පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං තින්නම් පාරගතං පරිනිබ්බුතං තිතත්තං. උන්වහන්සේ අහනවා පින්වත්නි, සසරෙන් එතර වී සසරෙන් එතරට වැඩිය මේ සසර කතර තරණය කරපු පිරිනිවනට වැඩිය අකම්පිත සිත් ඇතිව මහා නුවණින් බබලන උත්තම මුනිදානන්ගෙන් මම ප්‍රශ්න අසමි කියලා අර නිර්මිත අර 이르දි බලයෙන් මවපු බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා. නික්කම්ම ගරා පනුච්ච කාමී කාමසැප බැහැර කළ ගිහි ජීවිතයේ අත්හල බුදුසසුන වෙත පැමිණුණ ඒ ශ්‍රමණයන් වහන්සේ කෙසේනම් මනාකොට සැරිසරා යයිද ලෝකේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ ගිහි ජීවිතයේ ගිහි සම්බාධක අත්හැරලා ගිහි ජීවිතයේ අත්හැරලා ඒ පැවිදි භාවයට පත්වෙච්ච ශ්‍රමණ භාවයට පත්වෙච්ච ඒ ශ්‍රමණයන් වහන්සේ කෙසේනම් ලෝකේ වාසය කරයිද? කෙසේනම් ජීවත් වෙයිද කියලා ආසිරිමත් ප්‍රශ්නයක් අහනවා. ඒ බණ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට ඒ ශ්‍රමණවරු කියන්නේ කවුද කියලා ලස්සනට දැනගන්න අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යස්ස මංගලා සමූහතා උපාත සුපිනාච ලක්කනාච. බලන්න සුබ නිමිති සෙවීමද සිහින ගැන පැවසීමද උල්කාපාත ගැන හා අත්ලකුණු ගැන කීමද සෝ මංගල දෝෂ විප්පහීනෝ බික්ඛු. යමෙකුගේ සිත තුළින් මුළුමනින්ම බැහැර වූ විට මොනවාද බැහැර වෙන්නේ? සුබ නිමිති සෙවීම, ඒ වගේම සිහින ගැන පැවසීම, ඒ වගේම උල්කාපාත ගැන කීම, අත්ලකුණු ගැන කීම, මේ ආදී මිත්‍යාවන් යමෙකුගේ හිතින් මුලින්ම බැහැර වේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාසෝ ලෝකේ පරිබ්බජේය. බලන්න ඒ සුබ ලකුණු සොයා යන දෝෂයෙන් මිදී ගිය ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. කොච්චර අසිරිමත්ද මේ කියපු සියලු දේවල් වලින් මිදී ගිය මේ මිත්‍යා දේවල් වලින් මිදී ගිය ඒ ශ්‍රමණයා කියනවා ලෝකේ මනාකොට සැරිසරා යන්නේ. ඒ මනාකොට සැරිසරනවා කියන්නේ ඒ උත්තමයන් වහන්සේලා මනාකොට ලෝකේ ජීවත් වෙනවා. මේ දේවල් වලින් වෙන් වෙලා මොනවාගෙන් වෙන් වෙන්නේ? සුබ නිමිති පැවසීම, සුබ ලකුණු කීම, සිහින ගැන කීම, ඒ වගේම අත් ලකුණු කීම, මේ වගේ මිත්‍යා දේවල් වලින් වෙන් වෙච්ච ඒ උත්තම ශ්‍රමණයා කියන ලෝකේ මනාකොට සැරිසරා යන්නේ. ඒ කියන්නේ මනවින් ජීවත් වෙන උත්තමයා ඒ ශ්‍රමණයා කියනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ සංඝ රත්නයේ කොයිතරම් අපිට හඳුනගන්න අසිරිමත් ගුණ නෙමේවා.
මේ මිත්‍යා දේවල් වලින් සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච ඒ උත්තම පිරිස භාග්‍යතුන් වහන්සේගේ සංඝ රත්නයේ මේ ලෝකේ මනාකොට සැරිසරා යනවා. මනාකොට ජීවත් වෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයා පින්වත්නි මේ කියපු දේවල්ම හිසේ තියාගෙන මොනවාද සුබ නිමිති, ඒ වගේම සිහින ගැන පැවසීම, අත් ලකුණු කීම, මේ ආදී නොයෙක් දේවල්ම ඔළුවට දාගෙන ලෝකයේ ජීවත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ මේ සියල්ලකින් මිදිලා ලෝකයේ ජීවත් වෙනවා. කොයි තරම් වෙනස්ද සාමාන්‍ය ලෝකයයි භාග්‍යතුන් වහන්සේගේ සංඝ රත්නයයි. බලන්න කොයි තරම් ආශ්චර්යද කොට. මේ වගේන සිහි කරද්දි තමයි අපිට තේරෙන්නේ පින්වත්නි. අනේ බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ කොයි තරම් පිරිසුදු ජීවිතයක්ද ගත කරලා තියෙන්නේ. කොයි තරම් උන්වහන්සේලා නිර්වුල් දහමක්ද පුරුදු කරන්න කියලා අපිට එපමණකින්ම පහදිනවා භාග්‍යතුන් වහන්සේගේ සංඝ රත්නය ගැන. පහදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගං විනේත මානුසේසු බලන්න මිනිස් ලෝක සැපත ගැන සියලුම ඇල්ම දුරු කළා දානවා. එතකොට බලන්න ඒ ධර්මයේ පුරුදු කරගෙන යන උත්තමයා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ වෙන්න මේ කාමයන් කෙරෙහි කාම ලෝකයන් කෙරෙහි මිනිස් ලෝකයේ කෙරෙහි ඇල්ම දුරු කළා දානවා. සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. කොච්චර ආශ්චර්යද බලන්න. දිබ්බේසු කාමේසු චාපි බික්කු දෙව්ලොව සැපත ගැනත් පවතින ඇල්ම සිඳ දාලා දානවා. ඒක දෙවිය ලෝකයේ තියෙන ඇල්මත් දුරු කළා දානවා. මේ රහතන් වහන්සේ නමක් ගැන කියන්නේ. ඒක බලන්න එතකොට මනුස්ස ලෝකෙට ඇලෙන්නෙත් නැහැ. දෙවිය ලෝකයේ තියෙන ඇල්මත් දුරු කළා දානවා. අතික්කම්ම භවං සමෙච්ච ධම්මං බලන්න අවබෝධ කොට මේ උතුම් ධර්මය ඉක්මවා යනවා කියන සියලු භවයන් කාම භවේ, රූප භවේ, අරූප භවේ සියල්ල ඉක්මවා යනවා. මේ රහතන් වහන්සේ නමක් ගැන කියන්නේ. රහතන් වහන්සේට කාම භවේ ප්‍රහාණයි, රූප භවේ ප්‍රහාණයි, අරූප භවේ ප්‍රහාණයි සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. කාම ලෝකේ, රූප ලෝක, අරූප ලෝක සියල්ල ප්‍රහාණය වෙලා රහතන් වහන්සේට සම්මාසෝ ලෝකේ පරිබ්බජයේ ඒ සමනාය ලෝ මනා ලෙස සැරිසරා යන්නේ. ඒ උත්තම රහතන් වහන්සේ තමයි ලෝකේ මනාකොට ජීවත් වෙන්නේ. හරි පුදුමයි පින්වත්නි. අපිට S2කට දකින්න ලැබෙන්නේ රහතන් වහන්සේලා. නමුත් බුද්ධ කාලයේ පින්වත්නි අපිට ඒ බුද්ධ කාලේ මේ දේශනාවලින් අපිට තේරෙනවා කොයිතරම් ලක්ෂ ගණන් කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩ හිටියා. ඔබ සිහි කරන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලා ලංකා ද්වීපයේ වැඩ හිටියා. ඒ උත්තම පිරිස මනාකොට ලෝකයේ සැරිසරා යනවා. මනුස්ස ලෝකයට බැඳෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයට බැඳෙන්නේ නැහැ. සියලු භව ඉක්මවා ගිහිල්ලා උන්වහන්සේලා මේ ලෝකයේ මැනවින් ජීවත් වෙනවා. හරි ආසිරිමත් පින්වත්නි. බල මේ සංඝ රත්නයේ ශ්‍රී නාමය අපි කතා කරන්නේ. සංඝ රත්නයේ ශ්‍රී නාමය. ඒකට මේ සංඝ රත්නයේ අසිරිමත් පිරිස ගැන මේ කතා කරන්නේ. ඔබ සතුටු වෙන්න මේ රහතන් වහන්සේලා ගැන කතා වෙන්නේ. රහතන් වහන්සේලගේ ජීවිත මනින්න බෑනේ. රහතන් වහන්සේලගේ ජීවිත මනින්න මිම්මක් නැහැ. සියලු මිමි ඉක්මවා ගිය උත්තම පිරිසයි භාගතුන් වහන්සේගේ සංඝ රත්නය. ඒ අතර අග්‍ර වෙන්නේ එතකොට රහතන් වහන්සේලා. උන්වහන්සේලා කිසිම භවයකට ඇලෙන්නේ නැහැ කියනවා. සියලු භව ඉක්මවා ගිහිල්ලා මනමින් උන්වහන්සේලා මේ ලෝකයේ ජීවත් වෙනවා. කාම ලෝකයේ ප්‍රහාණයි. රූප ලෝකේ, අරූප ලෝක ප්‍රහාණයි. කිසි ලෝකයකට ඇලෙන්නේ නැහැ. හරි ආසිරිමත් පින්වත්නි. බලන්න එතකොට මේ උත්තම පිරිස ආශ්චර්යයි. පුදුම සහගතයි. කිසිම ලෝකෙට ඇලෙන්නේ නැහැ. චූටි ස්වාමීන් වහන්සේලා බුද්ධ කාලේ වැඩ හිටියා පින්වත්නි. අරහත්ත්වයට පත් වෙන අවුරුදු 7. අවුරුදු 7න් අරහත්ත්වයට පත් වෙනවා. කිසි කෙනෙකුට හොයාගන්න බෑ. රූප මනුස්ස ලෝකෙට බැඳෙන්නේ නැහැ. දෙවියන් අතරට බැඳෙන්නේ නැහැ. සියලු භව ඉක්මවා ගිහිල්ලා උන්වහන්සේලා මේ පිරිනිවන් පාන්න ඉන්නේ. කොසඹෑ නුවර හිටිය පින්වත්නි තිස්ස කියන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ තිස්ස කියන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ කොසඹෑ නුවර වනාන්තරයක කුටියක වාසය කරේ.
මේ තිස්ස ස්වාමීන් වහන්සේට උපාසක කෙනෙක් උපස්ථාන කරා. ඉන් දවසක් මේ උපාසකට ලැබිච්ච උපාසක පිරිකර බෙහෙත් පිරිකර ආදී සිවුරු පිරිකර ආදී දේවල් මේ තිස්ස ස්වාමීන් වහන්සේට රැගෙන ආවා. තිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා උපාසක මට මේ දේවල් වලින් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ නිසා මට උපස්ථායක කෙනෙක්වත් නැහෙනි. මේ දේවල් වෙන කාට හරි පූජා කරන්න කිව්වා. එතකොට අර උපාසක කියා හිටිය අනේ ස්වාමීන් එහෙම කියන්න එපා. මට පුතෙක් ඉන්නවා අවුරුදු 7යි. මං මේ චූටි සිඟිති දරුවා ඔබ වහන්සේට පූජා කරනවා. ඔබ වහන්සේට උපස්ථාන කරා මේ චූටි දරුවා ඔබ වහන්සේ මේ චූටි දරුවා පැවිදි කරගන්න කිව්වා. දැන් සතියකට විතර පස්සේ පින්වත්නි චූටි දරුවෙක් හොයාගෙන ආවා. චූටි දරුවෙක් එක්කරන් ආවා අර උපාසක. ඒ උපාසකගේ පුතා. චූටි දරුවා අවුරුදු 7යි. උපාසක කියන ස්වාමීනි මේ චූටි සිඟිත්තා පැවිදි කරවා ගන්න. එතකොට ඔබ වහන්සේට උපස්ථාන කරන්න මේ චූටි සිඟිති ස්වාමීන් වහන්සේ උපස්ථාන කරයි කිව්වා. හොඳයි උපාසක කියලා අර දරුවා දැන් ඔන්න පැවිදි කරනවා. අර තිස්ස ස්වාමීන් වහන්සේ අර චූටි සිඟිති දරුවට කියනවා කෙස් වැටියක් කපලා කෙස් රොද්දක් කපලා කියනවා දරුව මේ කෙස් මේ කුණප කොටස් තියෙන මේ කෙස් කියන්නේ මේ කුණප කොටස්. ඉතින් මේවා කුණප කොටස් හැටියට මෙනෙහි කරන්න කිව්වා. හරි පුදුමයි පින්වත්නි. එතකොට ඒ සිඟිති දරුවා පැවිදි කළ අවසන් වෙනකොටම අරහත්ත්වයටපත් වුණා. හරි පුදුමයි බලන්න අර කෙස් වැටිය කපලා අතට දීලා ඒකේ තියෙන ආදීනව සිහි කරන්න කිව්වා. මේ අසුබ කොටස් මේ තියෙන්නේ කියලා. කොච්චර නුවණ මෝරලා තියෙන්නේ නැද්ද? අර පැවිදි කළ අවසන් වෙනකොටම රහත් වෙලා. එතකොට බලන්න තමන්ගේ තාත්තා දන්නෙත් නෑ මේ රහතන් වහන්සේ නමක් කියලා දැන්. අර තිස්ස ගුරු ස්වාමීන් වහන්සේ දන්නෙත් නෑ මේ රහතන් වහන්සේ නමක් කියලා. අවුරුදු 7යි. දැන් පැවිදිච්ච දායන පුදුමාකාර සතුටින් ප්‍රබෝධයෙන් යුතුව වත් පිළිවෙත් කරනවා, උපස්ථාන කරනවා, ඒ වගේම දහම් සජ්ජායනා කරනවා. හරි කඩිසරව මේ සිඟිති සාමණේර රහතන් වහන්සේ කටයුතු කරද්දී අර ගුරු ස්වාමීන් වහන්සේට හිතා ගන්න බෑ මේ සිඟිති දරුවා පැවිදිච්ච දවසේ ඉඳන් මේ කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ කියලා. ඇයි දැන් ගුරු දේවයන් වහන්සේ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. ඔහොම ටික දවසක් ඉන්නකොට අර තිස්ස කියන ගුරු ස්වාමීන් වහන්සේ කියන චූටි සිඟිති රහතන් වහන්සේට කියනවා පොඩි නම අපි යම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. දැන් මේ චූටි සිඟිති සාමණේර නම රහතන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි කොච්චර දෙයක්ද මං හරිය ආසාවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දකින්න. මං හරිය කැමැත්තෙන් ඉන්නවා කියලා දැන් ඔන්න ඒ කාලේ පයින්නේ වඩින්නේ පින්වත්නි. බොහෝ පාගමනින් තමයි ගමන් කරන්නේ. එතකොට දැන් කොසබෑ නුවර ඉඳන් සවැත් නුවරට දුරයි. පාගමනින් ඔන්න වඩිනකොට එක්තරා විහාරයක නැවතුණා. ගමන දුරයිනේ. විහාරයක නැවතුණාට පස්සේ අර ගුරු ස්වාමීන් වහන්සේ කියන අර පොඩි සිඟිති රහතන් වහන්සේට දැන් රහතන් වහන්සේ නමක් කියලා දන්නේ නැහැනේ ගුරු ස්වාමීන් වහන්සේ. අර පොඩි නම රහත් වෙලා කියලා දන්නේ නැහැ. කියනවා මේ පොඩි නම මේ ඔබ මේ ආගන්තුක තැනක්නේ. ඒ නිසා ඔබ දැන් එළිය කොහෙවත් වාසය කරන්න එපා. මගේ කුටියේ බිම පැදුරක් දාගෙන සැතපෙන්න කිව්වා. දැන් ඔන්න අර චූටි සිඟිති රහතන් වහන්සේ අර තමන්ගේ ගුරු දේවයන් වහන්සේගේ කුටියේ පැදුරක් දාගෙන දැන් බිම සැතපෙනවා. ගුරු දේවයන් වහන්සේ ඇඳේ සැතපෙනවා. දැන් ওই විදිහට පින්වත්නි උදේ පාන්දර මේ ගුරු දේවයන් වහන්සේ නැගිටලා දැන් රහතන් වහන්සේ නමක් නෙමේ චූටි සිඟිති රහතන් වහන්සේ භාවනා කරනවා බිම. දැන් පැදුරේ භාවනා කරනවා. එතකොට අර ගුරු දේවයන් වහන්සේ හිතුවේ දැන් චූටි පොඩි නම දැන් සැතපීලා ඇති කියලා. උදේ පාන්දර නැගිටලා පින්වත්නි මේ කලබලයට අර තමාගේ ගුරු දේවයන් වහන්සේ පොඩි නමට කියනවා පොඩි නම දැන් ඉක්මනට නැගිටලා එළියට යන්න දැන් අවදි වෙලා දැන් එළි වෙලා ඇති එළියට යන්න කියලා දැන් පාන්දර වෙලා දැන් එළියේ වැටිලා ඇති
දැන් එළියට යන්න කියලා වටාපතින් පින්වත්නි අර පොඩි නමගේ පැත්තට වටාපත දික් කරා එළියට යන්න කියලා. එතකොට පින්වත්නි හරිය සංවේගජනක සිදුවීමක් මෙතන සිද්ධ වෙනවා. දැන් අර කලුවරේනේ. ඒක වටාපත දික් කරද්දි පින්වත්නි අර පොඩි නම දැන් භාවනා කරමින් ඉන්නේ මේ බිම. දැන් තමාගේ ගුරුදේවයන් වහන්සේ දන්නේ නැහැ මේ පොඩි නම භාවනා කරනවා කියලා. ඒ වටාපතේ මිට පින්වත්නි ආ රහතන් වහන්සේගේ ඇහි වැදුනා. ඇහි වැදුනා. එහෙම ඇහි ලී ගලනවා පින්වත්නි දැන් ඇහැ අන්ධ වුණා. ඇහැ අන්ධ වුණා. ඇහැ වහගෙන එහෙම එළියට ගියා. දැන් බලන්න එච්චර වේදනාවක් විඳගෙන හඬා වැළපීමක් නැහැ. කෑකෝ ගැහිල්ලක් නැහැ. තරහට ගැනීමක් නැහැ. එහෙමයි ස්වාමීනි කියලා එළියට ගියා. දැන් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න පුළුවන්ද? දැන් සාමාන්‍ය කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් පින්වත්නි කොච්චර හඬා වැළපිලා දැන් බලන්න එහෙනම් මගේ ඇහැ අන්ධ වුණා. ඔබ වහන්සේ තමයි මගේ ඇහැ අන්ධ කරේ කියලා කොච්චර දෝෂාරෝපණය කරයිද? දැන් මේ සිඟිති රහතන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා ඇහැ අල්ලගෙන එළියට ගියා. දැන් ඇහෙන් ලී වැක්කිරෙනවා. දැන් එතකොට හැබැයි එච්චර දෙයක් වෙලත් හරි පුදුම සහගතයි. ආශ්චර්යයි, අద్භූතයි. උපස්ථාන කරනවා දැන් තමන්ගේ ගුරුදේවයන් වහන්සේට. ඒ එක හැක් වහගෙන තමයි දැන් උපස්ථාන කරන්නේ. අතින් එක අතකින් ඇහැ වහගෙන උපස්ථාන කරනවා. දැන් තනි අතින් පූජා කරනවා දැහැටි පෑන් පූජා කරනවා. තමාගේ ගුරුදේවයන් වහන්සේ දන්නේ නැහැ දැන් මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට මේ පොඩි නමට කියන ගුරුදේවයන් වහන්සේ පොඩි නම වෙනද ඔබ දැන් මට උපස්ථාන කරද්දී අත් දෙකෙන්ම හොඳට උපස්ථාන කරනවානේ. දැහැටි පූජා කරනවා ගරුසරු වැතිව. පෑන් පූජා කරනවා ගරුසරු වැතිව. අද මොකද මේ තනි අතින් පූජා කරන්නේ? ගෞරවේ නැති වුණාවද්ද කිව්වා. එතකොට පින්වත්නි අර සිඟිති රහතන් වහන්සේ බලන්න පින්වත්නි මනුස්ස ලෝකේ ඇල්ම දුරු කරපු දිවි ලෝකයේ තියෙන ඇල්ම දුරු කරපු කාම භවයේ රූප භවයේ අරූප භවයේ ඔක්කොම ප්‍රහාණය කරපු මේ මනාකොට ලෝකයේ සැරිසරා යන මනාකොට ලෝකයේ ජීවත් වෙන සිඟිති රහතන් වහන්සේ කියනවා අනේ ගුරුදේවයන් වහන්සේ මට සමා වෙන්න මම වත්පිළිවෙත් මගහැරියේ නැහැ. ගෞරවේ නැති වුන්නේ නැහැ. හැබැයි මම මේ තනි අතින් පූජා කරේ ගුරුදේවයන් වහන්සේ උදේ පාන්දර ඔබ වහන්සේ නැගිටලා වටාපත දික් කරද්දී මගේ ඇහි වැදුනා. වටාපතේ මිට මගේ ඇහැ අන්ධ වුණා කිව්වා. මේක අහද්දි පින්වත්නි අර ගුරුදේවයන් වහන්සේට ඇඳේ ඉන්න බැරි වුණා. එහෙම ඇඳෙන් බිමට බැහැලා අර සිඟිති රහතන් වහන්සේගේ සිඟිති සිරිපා අල්ලගෙන වන්දනා කළා අඬන්න පටන් ගත්තා. ආනේ මාගේ චූටි සිඟිති සාමණේරයන් වහන්සේ මට සමා වෙන්න මම මෙහෙම දෙයක් වුණා කියලා දන්නේ මං දන්නේ නැතිව මෙහෙම කිව්වේ කියලා හඬා වැළපුණා. බලන්න පින්වත්නි සියලු කාමයන් ඉක්මවා ගිය සියලු භවයන් ඉක්මවා ගිය සිඟිති රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ගුරුදේවයන් වහන්සේ මේක ඔබ වහන්සේගේ වරද්දකුත් නෙවෙයි. මගේ වරදකුත් නෙවෙයි. මේක තමයි මේ සසරේ හැටි. සසරේ ස්වභාවය මෙහෙමයි කියලා ගම්බීර වචනයක් ප්‍රකාශ කරා. මේ වචනේ ඇහුවට පස්සේ පින්වත්නි මේ ගුරුදේවයන් වහන්සේට මේක හිතට කාවැදුනා. හිතේ දෝංකාර දෙනවා මේ ගාම්භීර වචනේ. ඇයි දැන් මේ ගුරුදේවයන් වහන්සේ දන්නේ මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. දන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි. මේ සිඟිති දරුවෙක් වගේ ඉන්න මේ සාමණේර අවුරුදු 7ක සිඟිති සාමණේර නම හරි පුදුමයි ස්වාමීනි මේ වගේ අපහසුතාවයකට පත් වෙලා තිබිද්දිත් ඒ කියන්නේ අර සිදුවීම් ප්‍රකාශ කරා මොකද්ද අර වටාපත වැදිලා ඇහැ තුවාල වෙලා ඇහැ අන්ධ වුණානේ. ඒ වගේ කායිකව මේ විදිහට කායිකව උන්වහන්සේට කායිකව ඇතිවෙච්ච මේ වේදනාව හමුවේත් උන්වහන්සේ මේක තමයි සසරේ ස්වභාවය මේ සසරේ හැටි කියලා මේ වගේ ගාම්භීර වචනයක් නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ සිඟිති සාමණේරයන් වහන්සේ ප්‍රකාශ කරේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා තිස්ස ඔබත් එක්ක මෙච්චර කල් හිටියේ ඔය රහත් තෙර නමක් කියනවා.
ඔය හිටියේ ඔය සිඟිති රහත් නමක් කියනවා හිටියේ. ඔය සිඟිති සාමණේරයන් වහන්සේ පැවිදි කරනකොටම අරහත්ත්වයට පත් වුණා කියනවා. රාග දේශ මොහ දුරු කරා කියනවා. මනුස්ස ලෝකෙට තියෙන ඇල්ම දුරු කරා කියනවා. දිව්‍ය ලෝකෙට තියෙන ඇල්ම දුරු කරපු කෙනෙක්. ඒ වගේම සීළු කාම භාවය, රූප භව, අරූප භව ඉක්මවා ගිය කෙනෙක්. ආය කවදාවත් කිසි තැනක උපදින්නේ නැති පිරිනිවන් පාණ්ඩ බලාගෙන ඉන්න කෙනෙක් දැන් කියනවා මේ. එතකොට තමයි දන්නේ අර ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. බලන්න පින්වත්නි මේ රහතන් වහන්සේලගේ ජීවිත ගත්තොත් හිතා ගන්න බෑ. පුදුම සහගතයි. බාහිරින් බලන්න බෑ. උන්වහන්සේලගේ අභ්‍යන්තරේ පුදුම විදියට පින්වත්නි පාරිසුද්ධයි. ප්‍රඥාවෙන් බබලනවා. මනුස්ස ලෝකෙට ඇල්මක් නැහැ. ඇල්ම ප්‍රහාණය කළා. දෙවි ලෝකෙට ඇල්ම ප්‍රහාණය කළා. කිසිම කාම ලෝකෙට තියෙන කිසිම ඇල්මක් නැහැ. කාම ලෝකේ ඉක්මවා ගිහිල්ලා, රූප ලෝකේ ඉක්මවා ගිහිල්ලා, අරූප ලෝකේ ඉක්මවා ගිහිල්ලා ඒ තණ්හාව ප්‍රහාණය කරපු රහතන් වහන්සේලා ලෝකේ මනාවකට සැරිසරා යනවා. මනාවකට ජීවත් වෙනවා. බලන්න සාමාන්‍ය කෙනෙකුට අර වගේ අකරතැබ්බයක් වුණාට පස්සේ පින්වත් අර වගේ කරදරයකට මුහුණ පාන්න සිදු වුණාට පස්සේ කොයි තරම් දෝෂාරෝපණ කොයි තරම් හඬා වැළපීම් එයිද? රහතන් වහන්සේ දන්නවා අටලෝ දහම කියන්නේ ලෝකේ සියලු දෙනාටම අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන අවබෝධය රහතන් වහන්සේගේ ජීවිතයේ තියෙනවා. එවැනි සංඝ පිරිසක් පින්වත්නි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යාම අපිට කොයි තරම් පිහිටක්ද බලන්න, රැකවරණයක්ද. හිමිදිරි පාන්දර මේ පින්වත් පිරිස සිහි කරන්නේ එවැනි උත්තම පිරිසකේ ගුණ. ඔබ සිහි කරන්න, ඔබ සතුටටපත් වෙන්න, ශ්‍රද්ධාව උපදවා ගන්න හිමිදිරි පාන්දර ඔබට රැස් වෙන පින මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බැරි අප්‍රමාණ පුණ්‍ය ස්කන්ධයක් ඔබට රැස් වෙනවා ඒ චිත්ත ප්‍රසාදය තුලින්. ඒ නිසා ඒ ප්‍රසාදයෙන් ඇති කරගන්න මහන්සි ගන්න අනේ මේ වගේ උත්තම පිරිසක් අපිට සිහි කිරීම මාත්‍රයක් පාසා අපිට කොයිතරම් වාසනාවක්ද. ඉතින් මේ පිරිස බිහි වුණේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තොරව, කියන්නේ බුදු කෙනෙක්ගෙන් තොරව, භාගතුන් වහන්සේගේ ධර්මයෙන් තොරව සංඝ රත්නයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණ නිසායි සංඝ රත්නේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න මේ සංඝ රත්නය ගැන සිහි කරද්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ මේ සංඝ රත්නය ගැන කියනවා විපිට්ටි කත්වාන පේසුනානි කේලාම් කීමද ක්‍රෝධසිත ඇතිවීමද කෝදං කදරියං පජහිය බික්කු ලෝභ හට ගැනීමද මනාකොට දුරු කරමින්. දැන් බලන්න කේලාම් කීමක් නැහැ භාගතුන් වහන්සේගේ සංඝ රත්නේ. බලන්න මේ රහතන් වහන්සේ නමක් ගැන කියන්නේ මේ රහතන් වහන්සේලා කවදාවත් කේලම් කියන්නේ. බලන්න ක්‍රෝධසිතක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේලාට. ක්‍රෝධසිතක් රහතන් වහන්සේ නමකට ඇති වෙන්නේ නැහැ. ලෝභ හට ගැනීමක් නැහැ. යමකට ඇලීමක්, ලෝභයක් උන්වහන්සේලගේ ජීවිතේ හටගන්නේ නැහැ. ඒ ඔක්කොම දුරු කරලා තියෙන්නේ. ඒ ඔක්කොම දුරු කරලා තියෙන රහතන් වහන්සේලා. බලන්න අනුරෝධ විරෝධ විප්පහීනෝ බැඳීමද ගැටීමද තම සිතින් නැති කරගෙන. ඒ කියන්නේ රහතන් වහන්සේලා කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. ඒ වගේම කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. හරි පුදුමයි. බැඳෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. සාමාන්‍ය ලෝකේ වෙන්නේ මොකක්ද පින්වත්නි? සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන්නේ සාමාන්‍ය හිතක ස්වභාවය මොකද්ද? ඒ සාමාන්‍ය හිතක ස්වභාවය ප්‍රියමනාප දෙයට ඇලිලා යනවා. ඊළඟට අමනාප දෙයට ගැටෙනවා. මේ ඇලීමත් ගැටීම තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ. එක්ක ඇලිලා එහෙම නැත්නම් ගැටෙනවා. ඒ කියන්නේ බැඳෙනවා, ගැටෙනවා. ওই දෙක තමයි සාමාන්‍ය ලෝකේ. හැබැයි රහතන් වහන්සේලා කිසිම දෙයකට ඇලීමක් නැහැ. උන්වහන්සේලා ලෝකෙන් වෙන් වෙලා ඉන්නේ. වෙන් වෙලා ඉන්නේ. කිසිම දෙයකට ගැටීමක් නැහැ.
හරි පුදුමයි. හරි ආශ්චර්යයි. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. ඒ සමනායලෝ මනා ලෙස සැරිසරා යන්නේ. ඒ උත්තම ශ්‍රමණයන් වහන්සේ තමයි ලෝකේ මනාකොට ජීවත් වෙන්නේ. මනවින් ජීවත් වෙන්නේ ඒ උත්තම ශ්‍රමණයන් වහන්සේ. දැන් බලන්න කල්පනා කළා ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කේලම් කීමක් නැහැ. ක්‍රෝධ කිරීමක් නැහැ. ලෝභ හට ගැනීමක් කිසි දෙයක් නැහැ. ඇලීම් ගැටීම් සියල්ල දුරු කළා ලෝකේ වාසය කරනවා. මෙවැනි උත්තම පිරිසක් උදෙසා වන්දනා කරන්න පින්වත්නි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මවරු එනවනේ. දෙවිය ලෝකේ දෙවිවරු එනවා උන්වහන්සේලාගේ සිරිපා කමල් වන්දනා කරන්න. ඇයි මේ උදාර ගුණයන් නිසායි දෙවිවරු බඹුන් උන්වහන්සේලාට වඳින්නේ. එහෙනම් අපි උන්වහන්සේලාගේ ශ්‍රී නාමයේ උදෙසා වන්දනා කරයිද? උන්වහන්සේලා උදෙසා අපි යමක් පූජා කරයිද? මොනතරම් පිනක් රැස් වෙයිද? මොනතරම් අප්‍රමාණ පුණ්‍ය ස්කන්ධයක් අපිට රැස් වෙයිද? සිහි කරලා බලන්න. අපිට තියෙන වාසනාව තමයි අපි හිත පහදවා ගන්න ඕනි ඒ උත්තම සංඝ පිරිස ගැන. අන්න එතකොට තමයි පින්වත්නි අපිට හිතේ සතුටක් උපදින්නේ, ප්‍රබෝධයක් උපදින්නේ, මහත්ඵල පින් රැස් වෙන්නේ. මහත්ඵල පින් රැස් වෙන්නේ ඒ උත්තම පිරිස ගැන සිහි කිරීම. දැන් බලන්න මේ කියපු උත්තම ගුණ බලන්න. දැන් සාමාන්‍ය ලෝකයේ ගත්තොත් පින්වත්නි කොයි තරම් කේලම් කියනවද? එකිනෙකා බිඳවන්න කොයි තරම් කේලම් කියනවද මේ සාමාන්‍ය ලෝකී? බලන්න කොයි තරම් කේලම් කියනවද එකිනෙකා? අමනාප කරවන්න, ගැටුම් ඇති කරගන්න කොයි තරම් කේලම් කියනවද? කේලම් බස් කියනවද? ඒ වගේම කොයි තරම් ක්‍රෝධ කරනවද? ක්‍රෝධ කරනවද අන් අයට? පෙරලා ක්‍රෝධ කරනවා, වෛර කරනවා, පලිගැනීම හට ගන්න බලනවා සාමාන්‍ය ලෝකේ. ඒ වගේමයි අන් අයගේ දේවල්ට ලෝභ කරමින්, ආසා කරමින් සාමාන්‍ය ජනයා ජීවත් වෙනවා. හැබැයි බලන්න මේ උත්තම රහතන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ ජීවිතේ කේලමක් නැහැ. කිසි කෙනෙකුට කේලම් කීමක් රහතන් වහන්සේලාගේ ජීවිතේ නැහැ. උන්වහන්සේලා කේලම් කීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා ඉන්නේ. අන් අය බිඳවන්න කේලම් කිරීමක් උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. ක්‍රෝධයක් නැහැ. පෙරලා ක්‍රෝධ කිරීමක් උන්වහන්සේලාගේ ජීවිතේ නැහැ. හරි පුදුමයි පින්වත්නි බලන්න. ඇලීමක් ගැටීමක් නැහැ. මේ සියල්ලකින් වෙන් වෙච්ච උත්තම රහතන් වහන්සේ ලෝකේ මනාකොට සැරිසරා යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගොඩාක් ගුණ කියනවා. මිනිස්සු ගොඩාක් ගුණ කියන සවැත් නුවර අනේ අපගේ සාරිපුත්තයන් වහන්සේ දැකීම සතුටක්, අපගේ ධර්ම සේනාධිපතින් වහන්සේ දැකීම සතුටක්, අනේ අපිට උන්වහන්සේ දැකීම සතුටක් කියලා මිනිස්සු ගොඩාක් ගුණ කියනවා. අපගේ සාරිපුත්තයන් වහන්සේට තරහට ගන්නෑ, උන්වහන්සේ ක්‍රෝධ කරන්නේ, වෛර කරන්නේ, ඒ උත්තමයන් වහන්සේ දැක්කත් ඇති කියලා ගුණ කියනවා. මෙන්න මේ ගුණ කියනකොට මේක අහගෙන හිටිය එක්තරා බ්‍රාහ්මණෙක්, බඹුණෙක්. මේ බ්‍රාහ්මණයා කිව්වා ඇවැත්නි ඔයගලන්ට වැරදීමක්. මේ ලෝකේ කවුද තරහට ගන්න නැති කෙනෙක් ඉන්නේ, ක්‍රෝධ හට ගන්න නැති කෙනෙක් ඉන්නේ. ඒ නිසා බොරුවට වර්ණනා කරන්න එපා කිව්වා. එතකොට අර සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනෙක් හැබෑවටම දන්න ශ්‍රද්ධාවන්ත පිරිස කියනවා බ්‍රාහ්මණය අපි ආර්යයන් වහන්සේගේ ගුණ සැබෑවටම තියෙන ගුණයක් තමයි මේ කියන්නේ. ඔබ කෙසේ කිව්වත් අපගේ උත්තම ධර්ම සේනාධිපතින් වහන්සේට කවදාවත් තරහ හටගන්නේ නැහැ, ක්‍රෝධ හටගන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දැක්කත් අපිට සතුටුයි කිව්වා. අර බ්‍රාහ්මණයා කිව්වා හොඳයි එහෙනම් මම බලන්නම්කෝ මේකේ ඇත්ත නැත්ත කුමක්ද කියලා. දැන් අර බ්‍රාහ්මණයා පහුවදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ බඹුණා පිටිපස්සෙන් ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට වැරෙන් පහරක් අතින් ගැහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි පුදුමයි පින්වත්නි, හැරිලවත් බැලුවේ නැහැ. හරි පුදුමයි, හැරිලවත් බැලුවේ නැහැ. උන්වහන්සේ එහෙම සිහිය පිහිටුවාගෙන සිවුර හදාගෙන පිණ්ඩපාතේ වැඩියා. අර බ්‍රාහ්මණයට හරි පුදුමයි. ඇයි දැන් අර්චර වැරෙන් පහරක් දීලා
පෙරලා ක්‍රෝධ කිරීමක්, පෙරලා ගැටීමක්, පෙරලා පහර දීමක් කරේ නැහැ. ඇයි රහතන් වහන්සේ නමක් මේ? ඇයි කවදාවත් ක්‍රෝධය හටගන්නේ? ගැටීම හටගන්නේ? හිත නික්ලේසී. උන්වහන්සේ ළඟට ගිහලා වඳිමින් කිව්වා අනේ ස්වාමීනි මම මේ මෝඩෙක් වගේ ඔබ වහන්සේට පහරක් ගැහුවා. ඔබ වහන්සේ ගැන ಗುಣ කියද්දි මම ඒවා විශ්වාස කරන්නේ නැතුව මේ ලෝකේ තරහ ගන්න නැති අය, ක්‍රෝධ ගන්න නැති අය කවුද කියලා මං අත්හදා බලන්නයි මේ දේ කරේ මෝඩෙක් වගේ. අනේ මට සමාව වෙන්න කිව්වා. ඒ උත්තම ධර්ම සේනාධිපතින් වහන්සේ අර බමුණට සමාව දුන්නා. සමාව දුන්නා මේ ඔබට මම සමාව දෙනවා කියලා. බලන්න පින්වත්නි මේ උදාර ගුණය, බලන්න මේ අසිරිමත් ගුණය පෙරලා ක්‍රෝධ කරන්නේ නැහැ රහතන් වහන්සේලා. ඒ වගේමයි පින්වත්නි ඒ රහතන් වහන්සේලාගේ හිතේ ගැටීමක් නැහැ. ගැටීමක් නැහැ. ඇලීම් ගැටීම් සියල්ල අත්හැරලා මේ ලෝකේ මනාකොට ජීවත් වෙන උත්තම පිරිස තමයි රහතන් වහන්සේලා. ඔබ සතුටු වෙන්න. ඔබ සිහි කරන්න එවැනි උත්තම පිරිසක් ගැන අපි මේ සංඝගුණෙන් සිත් සැනසීවා කියන උතුම් මාතෘකාව යටතේ අපි කතා කරන්නේ. ඒ සංඝ රත්නය ගැනයි. ඉතින් ඒ නිසා මේ උත්තම සංඝ රත්නයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. රැස්කර උදාාර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පිං උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා සැප්තැම්බර් මාස 20 වන දිනට දෙවන උපන් දිනයේ යෙදෙන විනුදිනී සෙහංගා විතාරණගේ දිනේට සහ නොවැම්බර් මාස 11 වන දිනට 33 වන උපන් දිනයේ යෙදෙන මංජුල සාරංග විතාරණගේ ස්වාම පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සීල දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසී අවබෝධ කරගන්න මේ සීල පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පරලෝකීය සේනාරත්න විතාරණගේ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දර උදව්පකාර කරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතේ සපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අයිරාංගනී අබේ වික්‍රම විපුල බස්නායක ලසදා රත්නායක යන දෙමාපියන්ට, ඒ වගේම අත්තම්මලාට, මෙත්සුවි, ඒ වගේම සතිනි යන දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අරුණ, ඡායා, නවෝදා, චන්දිමාල් යන සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දර උදව්පකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් පුණ්‍යානුභාව බලයෙන් ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. දීර්ඝායු සැප සම්පත් ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පින් ඒ සෑම දිනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපවාසී සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසී ලෝවාසී සීල ගුණ දම් පුරන සසුන් පිළිවෙත් පුරන සීලෝම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා.
අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඒ සෑම දිනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින සංඝ ගුණයෙන් සිත් සැනසීවා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන මාතර කැකනදුර පරවා හැරයන් ලිපිනේ පදිංචි පින්වත් බස්නායක මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. කරන කින ධාර්මික රැකිරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. නිවෙස්වල සිටින මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන, මේ ධර්ම දේශනාව දැක බලා සතුටු වෙන ඔබ සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඔබ සෑම දෙනාටත් මේ උදාාර පුණ්‍ය ධර්මයන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ සියලු පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.